සතිපට්ඨාන සූත්‍රයේ අපි කොටස් තුනක් දෙකක් සාකච්ඡා කරා තුන්වෙනි කොටසට එන්නේ ඉරියාපත පබ්බ. දැන් මෙතන ටිකක් දියුණු අවස්ථාවකට යන්නේ. කියන්නේ භාවනාව ප්‍රායෝගිකව ජීවිතය තුළ ක්‍රියාත්මක කරද්දී Tamanට ස්වයං ආත්ම පරීක්ෂණයක් කරගන්න අවස්ථාවකුත් මෙතන ලැබෙනවා. ඒකම භාවනාව ප්‍රායෝගික ජීවිතයට ඇප්ලයි කරන්න ප්‍රවේශයත් මේ ඉරියාපත පබ්බෙන් එනවා. කාරණා දෙකක් මෙතන මූලික වශයෙන් ඉෂ්ට වෙනවා. එකක් තමන්ගේ භාවනාවේ දියුණුව පිළිබඳ ස්වයං තක්සේරුවකට ස්වයං ඇගයුමකට ස්වයංව තමන් භාවනාවේ දියුණු වෙච්ච තැන පිළිබඳව අදහසක් ඇති කරගන්න පුළුවන්. අනෙක් කාරණය තමයි මේ අපි ඒ ප්‍රායෝගික දියුණු කරගත්ත භාවනාමය මනස ප්‍රායෝගික ජීවිතය තුළ තවදුරටත් දියුණු කරගෙන යන්නේ කොහොමද? මේ මට්ටම මෙතන සාකච්ඡා වෙනවා. ඉරියාපත ඉරියව් පරිහරණය කරන කොටස. One who develops mind, sita diyunu karana kena, does only identifying or knowing by observing mind in contemplation. You does only identify. Handuna ගැනීමක් විතරයි කරන්නේ භාවනා කරන කෙනා. එහෙම නැත්නම් or knowing දැන ගැනීමක් විතරයි කරන්නේ. අරමුණ පිළිබඳ ඒ අරමුණේ නිමිති දියුණු කරගෙන එය දියුණු වලට නිමිති වලට පුළුල් කරන්නේ නැහැ අරමුණ. So observing mind in contemplation. එතකොට මනස නිරීක්ෂණය කරමින් ඉන්නවා in contemplation or meditation භාවනාව තුළ. මනසේ ස්වභාවයේ මනස ඒ අවස්ථාවල ප්‍රතික්‍රියා දක්වන හැටි. He doesn't go beyond that. එතනින් එහාට යන්නේ නැහැ. භාවනා කරන අවස්ථාවේ. If he hears something, යමක් ඇහුණොත්, he remains in hearing. අසීමෙන් ඇහුණ කියන තැනින් නතර වෙනවා. He is not interested in further thinking. තවදුරටත් ඒ ගැන හිතන්න උනන්දුවක් දක්වන්නේ as to ඒ පිළිබඳව what it is. ඒ શબ્දේ මොකක්ද? Where it came, කොහෙන්ද ඒක ආවේ? How it was, කොහොමද ඒක උනේ? And so on. ඒ විදිහට අර ශබ්ද අරමුණේ නිමිති වපුරන්න යන්නේ නැහැ. If one goes to find details of different aspects of the object, if one goes to find details, යමෙක් විස්තර හොයන්න යනවා නම් of different aspects of the object, නැත්නම් ඒ අරමුණේ විවිධ ස්වරූපයන් හොයන්න ගියොත් contacted ඒ ස්පර්ශ වෙච්ච the roots of defilements arise. කෙලෙස් මුල් ඒකම නැගිටිනවා. In that triumph ඒ උත්සාහය තුල Iriyapata Pabba is very important because the individual practiced meditation a lot and now his mind is quite calm and he now wants to see whether his calmness is steady. The Iriyapata Pabba is very important. ගොඩක් වැදගත් වෙනවා. ආනාපාන සතියෙන් පස්සේ කායානුපස්සනාවේ කොටස් 14කින් තියෙනවා. ඒකේ එතකොට අපි දෙවෙනි කොටසට එන්නේ ඉරියාපත පබ්බය. එතකොට මනස දියුණු කරගන්න ඒ වගේ
ක්‍රමෝපායික ප්‍රවේශයන් කායानुපස්සනාව පදනම් කරගෙන 14ක් තියෙනවා. කරන කෙනෙක්ට හැම පැත්තෙන්ම හිත හදන ලෝකේ ගොඩනගෙන පැත්තෙන් හිත ගලවන පුළුල් අභ්‍යාසයක් ක්‍රමිකව දිගහැරෙනවා සතිපට්ඨාන සූත්‍රයේ තුල. ඒකයි බුදුහාමුදුරුවෝ මුලින්ම ඇෂුරන්ස් එකක් දෙන්නේ. මේක අනිවාර්යයෙන්ම මේක කරොත් මෙහෙම වෙනවා කියලා මුලදිත් ඒ වගේම සූත්‍රයේ අගත් මේ කාලවල මේක කරොත් මේ මෙතනින් ප්‍රශ්නේ ඒ කරන මට්ටමට විසඳෙනවා කියන්නේ. දුක නැති කිරීම සම්බන්ධව. ඒ කියන්නේ හරිම විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක ලෝකෙ කොහෙවත් දකින්න බැරි ජීවිත පරිශ්‍රණයකට තමන්ගේ ජීවිතය පිළිබඳ ඉතාම දියුණු ගැඹුරු පළල් පරිශ්‍රණයකට යොමු වෙනවා. මේක නිකන් වචන මතු පිටට යන්නේ නැතුව ඒකේ ඒ හරයාත්මක පණිවිඩයත් අවබෝධ කරගැනීමේ ප්‍රායෝගික අභ්‍යාසයක් එක්ක අපි මේක ඒ ක්‍රියාවට අවතීර්ණ වුණොත්. ඉරියාපත පබ්බ is very important. ඉතා වැදගත් because the individual practice meditation a lot. මොකද දැන් මෙතෙන්ට මේ ඉරියාපත පබ්බේට එන්නේ සමතය ඉහළම තැනට ඇවිල්ලා. ලොකු කාලයක් ආනාපාන සතිය දර්ශනා මට්ටමට දියුණු කරගෙන සමතේනුත් එහාට ඇවිල්ලා. එහෙම කෙනෙක් ඊට පස්සේ එන අදියර සමහර විට ඒ කාලය මාස 5ක් 6ක් අවුරුද්දක් 2-3ක් වෙන්නත් පුළුවන්. ඒක එක්කෙනාගේ භවයේ පරිණතිය, කෙලෙස් වල ඝනත්වය, සසර පුරුද්ද, ප්‍රඥාවේ මට්ටම බොහෝ කාරණා පදනම් කරගෙන ඒ කාල නිර්ණයන් සිද්ධ වෙයි. Iriyapata Pabba is very important because the individual practice meditation. මොකද දැන් ගොඩක් වෙලා භාවනා කරපු කෙනෙක් මෙතනට එන. And now his mind is quite calm. දැන් මනස සෑහෙන සංසුන්. And he now wants to see whether his calmness is steady. දැන් ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සාහ කරනවා ඒ ආනාපාන සතිය තුළ දියුණු කරගත්ත සතිය ස්ථාවර එකක් ප්‍රායෝගික ජීවිතයට ඇප්ලයි කරන්න පුළුවන්ද එකක්ද කියලා බලන තැන. If the meditation is properly done, මේ භාවනාව හරියට කරොත් and mind is tranquil enough, මනස ප්‍රමාණවත් තරම් සංසුන් නම් he can bring that serenity. ඔහුට ඒ සාන්ත භාවය ගේන්න පුළුවන්, ඒ සංහිඳියාව ගේන්න පුළුවන් into active life, ක්‍රියාත්මක ජීවිතයට, ප්‍රායෝගික ජීවිතයට, day to day life, දෛනික ජීවිතයට. It is experimented and further developed. එතකොට මේක එක්ස්පෙරිමන්ට් එකකුත් කරනවා. ඒ වගේම ප්‍රායෝගික මට්ටමේ දියුණුවකට භාවනාව අරගෙන යනවා. තමන්ගේ මනසේ කෙලස් පරිහරණය නොකර ජීවත් වීමේ මට්ටම කොපමණද කියන එක මොන ඩිග්‍රී එකකට තියෙනවද කියන එක තේරුම් ගැනීමකුත් සිද්ධ වෙනවා. වගේම තවදුරටත් භාවනාව ප්‍රායෝගිකව දියුණු කරන තැනටත් එනවා. At this Iriyapata stage මේ ඉරියව් පරිහරණය කරන මට්ටමේදී he himself can understand his progress. ඔහුටම ඔහුගේ භාවනාවේ දියුණුව තේරුම් ගන්න and see whether it is okay to apply in day to day life activities. දෛනික ජීවිතයේ කටයුතු වලටත් භාවනාව ජීවිතේ කරගන්න පුළුවන්ද කියන එකට ඒකත් මේ වෙලාවේ බලන්න පුළුවන්. Through different postures විවිධ ඉරියව් මගින් through different postures විවිධ ඉරියව් තුලින් I must come to day practical life. මම දැන් දෛනික ප්‍රායෝගික ජීවිතයට එන්න ඕනේ. මාස ගානක්
අවුරුදු ගාණක් මම මනස හොඳට හීලෑ කරා. Now I have tamed my mind. Now I have fully controlled my mind. I have deeply identified the psychological phenomena. මේ මානසික ධර්ම දැන් මං තදින් තේරුම් අරගෙන තියෙනවා. I must come to day practical life. දැන් දෛනික ප්‍රායෝගික ජීවිතයට ඒ ස්වરૂපය අරගෙන ඒක ඇප්ලයි කරන්න දෙන්න ඕන. With this mental development මේ මානසික දියුණුවත් එක්ක. In other religious teachings, වෙනත් ආගමික ඉගැන්වීම් වල the practitioner stays meditating greater part of life. ඒ යෝගියා භාවනා කරමින් ශූන්‍යාගාරයක හෝ වනයක හෝ මනුෂ්‍ය වාසයෙන් තොර තැනක දිගු කාලයක් සමහරට ජීවිත කාලෙව ඉන්නවා. දැන් එතකොට බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් පනවන්නේ නැහැ. එහෙම මේ කැලේට වෙලා ගස් මුල් ඇඟේ දුවනකන් ඉන්න එකක් ඒ ධානලාභීව විදින වින්දනය ආස්වාදය ලැබෙමින් ඉන්න එකක් අනුමත කරන්නේ නැහැ. ඒකයි හතරවෙනි ධානයෙන් පස්සේ විදර්ශනාවට ඇවිල්ලා ඒ විදර්ශනා පුහුණුවෙන් පස්සේ සාමාන්‍ය ජීවිතයට එනවා. It is not admitted in Buddhism. බුදුදහම ඒ ධානවල හිර වෙලා ලයිෆ් ටයිම් ඉන්න එක අනුමත කරන්නේ නැහැ. තරම සමාජීය සත්‍යයක් හැටියට ඒ ප්‍රජාවත් එක්ක ආදර්ශමත්ව කටයුතු කිරීම පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙනවා. One can practice meditation. One can practice meditation කෙනෙක්ට භාවනාව පුහුණු කරන්න පුළුවන් and develop mindfulness and concentration. වගේම සතිය සහ සමාධි මට්ටමක් දියුණු කරන්න පුළුවන්. One can practice meditation. යමෙක්ට භාවනාව පුහුණු කරන්න පුළුවන්. ඒ පුහුණුව තුළින් and develop mindfulness සතිය දියුණු කරන්න පුළුවන් and concentration එක ටිකක් එහාට ගිහිල්ලා සමාධි මට්ටමකටත් එන්න පුළුවන්. Thereafter he has to be engaged in day-to-day general life. එතකොට විදර්ශනාව මේ මට්ටමේදී දියුණු කරගෙන පූර්ණ ජීවිතාවබෝධයේ ජීවිතයේ තුලින්ම ලබලා ඊට පස්සේ thereafter he has to be engaged. ඒ ආධ්‍යාත්මික දියුණුවත් එක්ක ඔහු නියැලෙනවා in day-to-day general life. සාමාන්‍ය ජීවිතය. With that developed mind, a දියුණු සිතත් එක්ක. There are a lot of things in society. සමාජයේ බොහෝ දේවල් තියෙනවා for a mind to be impure. මනස අපිරිසිදු වෙන්න. මනස කිලිටි වෙන්න බොහෝ දේවල් සමාජයේ තියෙනවා. There are a lot of things in society. සමාජයට ගියාම ගොඩක් දේවල් තියෙනවා මනස කිලිටි වෙන්න. For a mind to be impure. මනස කිලිටි වෙන්න ගොඩක් මේ දේවල් සමාජයේ තියෙනවා. දැන් අන්නේ එතන අර දිනු කරගත්ත සිත සාහවුරු කරගෙන සමාජ ජීවත් වෙන්න පුළුවන්ද කියන එක බලන්නයි මේ යන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් ඕන කෙනෙක්ට සාමාන්‍යයෙන් හැම නැවක් ගෙනියන ඕනම කැප්ටන් කෙනෙක්ට පුළුවන් සාමාන්‍ය මුහුදේ නැව ගෙනියන්න. නමුත් උනාටු සහිත ඊටාම අවස්ථාවක නැවක් ගෙනියන එක දක්ෂ තාම මේ හොඳ කැප්ටන් කෙනෙක්ට තමයි කරන්න පුළුවන්. දැන් ඒ වගේ අර භාවනාව හොඳටම දියුණු කරපු පරිම අධ්‍යාත්මික නිපුණ කෙනෙක්ට කරණීය සූත්‍රයේ පෙන්නපු කුසලතා තියෙන කෙනාට තමයි දැන් ප්‍රායෝගික සමාජයේ ඒක ඒ මට්ටමේ ඉන්න පුළුවන්. The practitioner must now be attentive.
දැන් පුහුණු වෙන කෙනා යෝගාවචරය දැන් මේ පුහුණුව ලැබපු කෙනා දැන් සාවධානිත වෙන්න ඕනේ contemplative or meditative භාවනානුයෝගී වෙන්න ඕනේ so that no outside disturbances trouble බාහිර කරදර බාධක ඔහුට කරදර නොකරන නොවන තැන and turmoil his mind මනස වික්ෂිප්ත නොකරන තැනට වග බලා ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. When I meditate being seated මම වාඩි වෙලා භාවනා කරනකොට and undisturbed in a lonely place උදකලා තැනක කරදර බාහිර බාධක නැති even stray noises are not there අවට ශබ්ද බද්ද පවා නැති තැනක මිනිස්සු කියා. ඒ වගේ තැනක භාවනා කරනකොට I can make up my mind and be tranquil. මට මනස සකස් කරගන්න පුළුවන් ඒ වගේම මනස සමතයකට ගේන්නත් පුළුවන්. මට ඕන විදියට පාලනය කරගෙන තියන්න පුළුවන්. When meditating being seated with cross legs එරමිනිය ගොතාගෙන භාවනා කරනකොට anyone can be perfect. ඒ ඕන කෙනෙක්ට හොඳට සම්පූර්ණව ඉන්න පුළුවන්. කිසි වැරද්දක් නොකර. ඒත් දැන් මෙතන පුහුණු වෙච්ච කෙනා එයා බලනවා I am good at that level. දැන් ඒ ස්ටේජ් එකේ මම හොඳම මට්ටමක ඉන්නේ. එතනදී මම බොහොම ඉදිරියෙන් ඉන්නේ. But it is more important and practical. නමුත් බොහොම වැදගත් ප්‍රායෝගිකයි if I can maintain මට ඒක පවත්වාගෙන යන්න පුළුවන් නම් and continue කරගෙන යන්න පුළුවන් නම් that tranquil mind ඒ සමාධිමත් සංහිඳියාත්මක මනස even in society or community සමාජය තුළ ප්‍රජාව තුළ when dealing with other members අනෙක් සමාජිකයන් එක්ක කටයුතු කරද්දී of different levels විවිධ මට්ටම් වල being a societal member සමාජයේ කෙනෙක් හැටියට සමාජයේ සමාජිකයෙක් හැටියට I cannot be isolated මට හුදකලා වෙලා ඉන්න බෑ or shouldn't be either එහෙම තනියෙන් කැලේකට වෙලා ඉන්න එක වැදගත්ුත් නෑ I have to involve in activities as a community member ඒ ප්‍රජාවේ ඒ පුද්ගල ඒකකයක් හැටියට මමත් ඒ කටයුතු වල ඒ ප්‍රජාවත් එක්ක ඉන්නවා. බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ මනගත වෙලා නිහඬව පැත්තකට වෙලා හිටියේ නෑ සමාජීය ක්‍රියාකාරකමක දියුණු චර්යාවක ප්‍රායෝගිකව නියැලුවා. එතකොට ඒක තමයි අපේක්ෂා කරන්නේ. එක පාරක දෙන්නෙක් යන්නේ එපා කියන්නේත් ඒක. That is needed to. ඒකත් අවශ්‍යයි. එහෙනම් දියුණු වෙච්ච කෙනෙක්. දැන් ගුරුවරයෙක් හැටියට ඉන්නවනම් දියුණු භාවනා මට්ටමක කෙනෙක්. එතකොට සජීවී බුදුදහම ඒ ප්‍රජාව දකිනවා. ඒ භික්ෂුන් වහන්සේ හෝ ඒ ගියතුන්. එතකොට බුද්ධහම එතන ධර්මයේ පවතිනවා. There are things to do. ගොඩක් දේවල් කරන්න තියෙනවා and attain. තවත් මේ භවයේ දේවල් නිරුද්ධ කරගන්න දේවල් කරන්නත් තියෙනවා. ඒ වගේම සමාජීය දේවල් කරන්නත් තියෙනවා. There are things to perform being with others. අනෙත් අය එක්ක ඉඳගෙන කළ යුතු කටයුතුත් තියෙනවා. There are things to share for the benefit of others. නිදි ලබාගත් දියුණු ආධ්‍යාත්මය අනෙත් අයගේ යහපත වෙනුවෙන් බෙදා හදා ගැනීමක් කළ යුතුයි. Whatever the action or posture it may be. ක්‍රියාව ඉරියව්ව මොක වුණත් one has to be steady with developed mind. මොන ඉරියව්ව ඇසුරු කරත් මොන ක්‍රියාව ඇසුරු කරත් අර ස්ථාවර දියුණු මනස තුල
ඉන්නවද කියන එක වග බලා ගන්න වෙනවා. It must remain serene and undisturbed. මනස එතකොට පවතින්න ඕනේ සංසුන්ව බාහිර දේවල් වලින් බාධාවකට ලක් නොවි. විවිධ දේවල් වෙනවා නමුත් අකම්පිතව ඉන්නවා unshaken ඉන්නවා. When changing behavior in different contexts of society. සමාජ විවිධ සන්දර්භයන් තුල චර්යාව වෙනස් වෙනකොට විවිධ චර්යාවන් වලට අනුගතව හැසිරෙනකොට the mind must stay steady and calm. ඒ ඕනම සන්දර්භයක් තුල මනස දියුණු කරගත්ත මනස ස්ථාවරව steady and calm. සංසුන් භවයේ ස්ථාවරත්වයේ තුල පවතිනවා. Without getting distracted නැවතත් විසිරෙන්නේ නැහැ ලෞකිකත්වයේ තුල. The mind must not associate either end. දැන් මනස අන්තයන් ඇසුරු කරන්නේ නැහැ. අපි භාවනා ආනාපාන සතිය කරද්දී ඇති කර තේරුණා පස්සම් බය. පස්ස උබයන්. පැහැදිලිව පෙනුණා මගේ මොන සිතිවිලිද මේ ද්විත්වය ඇසුරු කරමින් ලෞකිකත්වය ගොඩනගන්නේ. එතකොට මේ විදිහට සිත පරිහරණය කරනකොට හොඳ පැත්තෙන් භවයේ ගොඩනගෙනවා මේ පැත්තට ගිහිල්ලා කරොත් නරක පැත්තට භවයේ ගොඩනගෙනවා. එහෙම ගොඩනගා ගන්න නැතුව මැද පවත්වගෙන මෝහයෙන් වියුක්තව ජීවිතේ තමන්ගේම ජීවිතය දකින ප්‍රඥාව අවදි කරගෙන මැද මනස පවත්වන තැන දියුණු කරගෙනයි මෙතෙන්ට ආවේ. දැන් එතකොට the mind must not associate either end. දැන් ද්විත්වය අසුරු කරන්නේ duality එක නැහැ. අසුරු කරන්නේ. ඒක ප්‍රායෝගිකව අනෙකුත් සමාජය ඇතුළේ දැන් භාවනාව. එතකොට ජීවිතේ කිසිම භාවනාවට අදාළ නොවන අරමුණක් නෑ කියන්නේ ඒකම. Must be kept away from duality. දැන් හිත පවත්වනවා ද්විත්වයෙන් බැහැර. එතකොට මැද ඉන්න තැන. It must be in a state of equanimity. එතකොට දැන් equanimity උපේක්ෂාව තුළ මනස පවතිනවද කියන අත්හදා බැලීම තමයි මේ ඉරියාපත පබ්බෙන් කරන්නේ. වාඩි වෙලා භාවනා කරනකොට උපේක්ෂාව සමාධි මට්ටමේදී නඩත්තු වෙනවා. දැන් it is the most important. දැන් වැදගත් දේ තමයි මේ ඉරියව් පරිහරණය කරන විට ප්‍රජාව. Is it steady? ස්ථාවරයිද when being with and without comfort. දැන් මේ ඉරියව් පරිහරණය කොට සමහර වෙලාවට පහසුයි සමහර වෙලාවට දුෂ්කරයි. එවැනි තත්ත්වෙත් මතුවේ. එවැනි තත්ත්වයන් තුලත් සිත දෝලණය නොවි පවතිනවද? පහසුව හොයනවද දුක දුෂ්කර දේ ප්‍රතික්ෂේප කරනවද කියලා දැන් මේ ඉරියව් පරිහරණයේදී Tamanට පේනවා තමන්ගේ සිත. එවනම් ටග්ගා ඉක්ම ඒකම එය පරිස්සම් කරගන්න පුළුවන්. එතකොට දැන් භාවනාව හැම වෙලාවෙම මේ අයිස් ගහලා වගේ ඉන්න එකක් භාවනාව නෙමෙයි. බුද්ධ ආගමේ භාවනාව හරිම සමාජීයයි, මානසිකයි, සමාජීයයි. ඒක ප්‍රායෝගික ක්‍රියාවලියක්. වෙන ඉගැන්වීම් වල භාවනාව ඒක නිකන් හරිම කෘත්‍රිම ක්‍රියාවලියක්. මේකේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට යහපත් ගිහියෙක්ට රැකියාවක් ගුරුපත් වීම ඕන එකක් සමාජ ඕන එකක් කරගෙන ඉන්න පුළුවන්. එතකොට ඒ සියල්ල අතරේ හරියට බෙලුම් කොලේ තියෙන වතුර බින්දුව වගේ ඒ පුද්ගලයා ඒ පරිසරය තුල ඉන්නවා. ගැටුම් නැහැ, අර පත් එක්ක ගැටෙන්නෙත් නැහැ, සැරෙන්නෙත් නැහැ. ඒවා
තමන්ගේ පැවැත්ම හරි තැන පවත්වන. When associating any action or activity, the spiritual performance stays the same with the same collected mind. It is very important to understand whether that the practitioner should not think that he is going to be mindful in postures. Yeah, purposely when me ඉරියව්ව තුල සතිමත් වෙනවා කියලා වුමනාවෙන්ම එහෙම ඒ පෝස්චර් එක කරන්න යන්නේ. Need to associate postures deliberately. ඒ කියන්නේ වුමනාවෙන්ම ඒ ඉරියව්ව අසුරු කරන්න යන්නේ නැහැ මෙතන. Slowly හිමීට හරි නිකන් unnatural manner. ඒ කියන්නේ සමහරලාට දැන් භාවනා කරන්න යනවනේ සක්මන් භාවනාවක ඉරියව් භාවනාවකට එනකොට කකුල lift move place lift move place උස්සනවා ගෙනියනවා තියනවා. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. නිකන් සාමාන්‍යයෙන් ඇවිදිනවා. ඇවිදින බව සතිමත්ව සාමාන්‍ය විදිහට ඇවිදිනවා. අතපය හසුරවනවා කියන එක දැනුවත්ව හසුරවනවා. අර මේ අත ගෙනියනවා තියනවා අනනවා ගෙනියනවා කනවා එහෙම එකක් නෙවෙයි. ස්වාභාවික විදිහට කනවා. ස්වාභාවික විදිහට ඇවිදිනවා. ඒතර මේ කෘතිම චර්යාවකට එන්න කියලා මෙතන කොහෙවත් කියලා නැහැ. එහෙම මේ ඔසවනවා ගෙනියනවා තියනවා කියලා ඒ කියන එක පසු කාලිනව හදාගත්තු ක්‍රමයක් නේද සර්? එහෙමයි. ඒක දැන් එක එක ගුරුවරු අර මූලිකමයට පහසුවට හරි මොකකට හරි හදපු ක්‍රමයක්. දැන් ඒක අර වෙනත් අය සමහර විට ඒක හාස්‍යයෙන් බලනවා. ඒ වගේ දෙයකට ගියාම එහෙම නැත්නම් ඒක ඒ විදිහට යා එතනින් අල්ලගන්න බලනවා. එතකොට කෘතිම හැදෙන්නේද ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියන කිව්වේ නේද? ඒ දැන් අර අපි ඉරියව් වලට යනකොට ඒ කියන්නේ ඒ ඉරියව්ව කෘතිම වෙන්න බෑ කියන්නේ. ඒක උමනාවෙන් ස්ලෝ කරන්නෙත් නෑ. උමනාවෙන් වේගවත් කරන්නෙත් නෑ. සාමාන්‍ය විදිහට තමන් පුරුදු විදිහට සාමාන්‍යයෙන් ඒ දේ කරනවා. සිහිය ඒ ඉරියව්ව තුල පවත්වන. දැන් මේක අප තවදුරටත් ඉස්සරහට යනකොට it is very important to understand වැදගත් තේරුම් ගන්න එක. දැන් මේ කෘතිම දෙයක් නෙවෙයි බුදුහාමුදුරන් ස්වාභාවික ජීවිතයේ එක ස්වාභාවික විදිහට ජීවත් වෙන කලාව දියුණු මානසික. It is very important to understand that practitioner should not think that he is going to be mindful. දැන් මම සතිමත් වෙන්න යනවා. In postures මෙන්න මේ ඉරියව්. And need to associate postures deliberate. නිසා මම වුණාවෙන්ම මේ විදිහට මේක හසුරවන්න ඕනේ මේ ඉරියව්. මේ විදිහට ස්ලෝ කරන්න ඕනේ. slowly in an unnatural manner. ඒක එතකොට අස්වාභාවික ක්‍රමයකට ඒක කරන්න යනවා. එහෙම එකක් නෙමෙයි නිකන් යන විදිහට යනවා. එතකොට සම්පූර්ණ අවධානය ගමනට. එතකොට කකුල තියෙනකොට කකුල ස්පර්ශය දැනෙනවා. He has to just attend necessary actions. නිකන් ඔහුට තියෙන්නේ ඒ අවශ්‍ය ඉරියව්වට යොමු වෙන එක. Action having postures in usual manner. ඒ ඉරියව්ව ස්වාභාවික විදිහට පවත්වගෙන අවශ්‍ය ක්‍රියාවට යොමු වෙනවා. එතකොට මනස ඉරියව්ව ඒ ක්‍රියාව තුල මේ සිහියෙන් ඒ වැඩේ කරන. එහෙම ඒ වැඩේ ඉන්නකොට මනසේ විපර්යාසය දකින්න. ඒ ක්‍රියාව මනස පිළිගන්නේ කොහොමද? රිජෙක්ට් කරනවද? පිළිගන්නවද? වැළඳ ගන්න යනවද? අන්න එතනදී මනස බැලන්ස් කරන එක කරනවා.
ඉරියව්ව බැලන්ස් කරන්න යන්නේ නැහැ. And he has to see if he can be attentive in associated actions. එතකොට දැන් භාවනානුයෝගියා බලනවා if he can be attentive. ඔහුට සාවධානීත්ව වෙන්න පුළුවන්. අවධානීත්ව ඉන්න පුළුවන්. In associated action and postures. ඒ ඉරියව්ව ඇසුරු කරන ක්‍රියාව තුල without getting distracted. මනස විසිරෙන්නේ නැතුව. ඉරියව්ව ඇසුරු කරන ක්‍රියාව තුලට අනුගතව මනස පවතිනවද කියලා ඒ සතිමත් බව තුල ඉන්නවා. He has to see if he can maintain mindfulness. ඔහුට වග බලා ගන්න තියෙන්නේ if he can maintain ඔහුට පවත්වන්න නඩත්තු කරන්න පුළුවන්ද mindfulness සතිය as it was in ආනාපාන සතිය. ආනාපාන සතියේදී සතිය නඩත්තු කරා වගේ හුස්මේ ස්පර්ශය දැනුණා, දිග පළල දැනුණා, කෙටි බව ඒ සියල්ල තුල හැම ආකාරයෙන්ම හුස්ම හැසිරෙන විට ඒ ආකාරයෙන් ඒ මොහොතේම හුස්මේ ස්වභාවය දැනෙමින් සතිය ඒ තුල රැඳුණා වගේ දැන් ප්‍රායෝගික ජීවිතයේ මේ විවිධ ඉරියව් හරහා වන ක්‍රියාත්මක තලයට ඒක ඇප්ලයි කරනකොටත් එහෙම වෙනවද නැත්නම් ඒකේ අඩුපාඩුවක් තියෙනවා. දැන් මේක හරියට දියුණු නම් ඒ ඉරියව්ව ඇතුලේ වැඩේ වෙනවා. ඊට පස්සේ වෙන්නේ අර ඒ ඉරියව්ව ඇසුරු කරනකොට මනස පිළිගන්න ආකාරය දිහා බලන්න. කෙලස් එන විදිහටද මනස ඒහො. දැන් පහසු තැනකින් යනකොට හොඳට කකුල සනීපයි. දැන් ඒක ඒ විදිහට ගත්තා. ඇලුනද එතන. බොරුළු වලින් යනකොට රිදුනා දැන් ඒකත් එක්ක ගැටුණා. ඒවයි අර කියලෙන්නත් මේක ගැටෙන්නත් නෑ. මේ වගේ ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඒව අපිට යන්න තියෙන තැන්. මේ අවස්ථාවේට මම මේ ඉරියව්ව පරිහරණය කරනවා තැනට විතරක් මනස පවත්ව ගන්නවා අර කෙලස් නිමිති වලට විසිරෙන්න නොදී. එහෙම කරන්න පුළුවන් කියන එක තමයි දැන් බලන්නේ. ඔබට ප්‍රායෝගික භාවනාව. He has to be vigilant and see whether his mind vacillates. දැන් ඔහුට බලන්න වෙනවා ඔහු vigilant. alert එකේ ඉන්නවා. See whether his mind vacillates. මනස දෝලණය වෙනවා. එහෙට මෙහෙට වැනෙනවා. ඔබිෂේහි කම්පිතයිද? ඉරියව් තුල කම්පනයකට පලක් වෙනවා. Unstable අස්ථාවරයි. When undergoing both pleasing and unpleasing. මේ ඉරියව් පරිහරණය කරනකොට සමහර විට ප්‍රසන්න බවක් දැනෙනවා. Pleasing. සැප මට්ටමේ වේදනාව දැනෙනවා. Unpleasing රළු වේදනාව දැනෙනවා. දැන් pleasing ඒවා එක්ක attach වෙනවද unpleasing ඒවා එක්ක ගැටෙනවද? කලින් මං ගැටෙන්නේ නැතුව භාවනාව වාඩි වෙලා භාවනා කරනකොට හිටියා. දැන් ගැටෙනවා. experiences අත්දැකීම් in different background විවිධ පසුබිම් තුල due to varied reasons විවිධ හේතු මත and postures විවිධ ඉරියව් මත ඇතිවෙන සැප දුක් විවිධ වේදනා ඒ සන්දර්භයන් තුල ඒ පසුබිම් තුල ඒ ඉරියව් විවිධාකාරයෙන් පවත්වන වෙනස් වෙවි යනකොට ඒ ප්‍රායෝගික ඉරියව් තුල හිතට සංසුන් වෙලා තියෙනවද නැත්නම් ඒ ඇති වෙන ධර්මතාව මත නිමිති හොයමින් ලෞකිකත්වයට ගොඩ නැගෙන කෙලෙස් මතට හිත දුවනවා. He has to do a self experiment. දැන් ස්වයං පරීක්ෂණයක් කරයි. Regarding his degree of mindfulness in general life. සාමාන්‍ය ජීවිතයේ තුල ඔහුගේ සතියේ මට්ටම සතිමත් භවයේ සිහියේ සතියේ මට්ටම සාමාන්‍ය ජීවිතේ මොන මට්ටමකින් පවතිනවාද කියන එක පිළිබඳ ප්‍රායෝගික ජීවිතේ
ස්වයං අත්දැකීමක මේ ස්වයං පර්යේෂණයක නියැලෙනවා ඔහු. In this mindfulness, මේ සතිය තුළ the practitioner develops his mind. මනස දියුණු කරනවා so that it doesn't cling on any worldly phenomena. දැන් ඉරියව් පරිහරණය කරනකොට ලෞකික ධර්මතාවල සිත ඇලෙන්නේ නැති මට්ටම පවතිනවද? නැත්නම් එසේ පැවැත්වීමට අවශ්‍ය දියුණුව ලැබිය යුතුයි කියන තැනට ඉරියාපත පබ්බ පුනච පරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. When walking he is aware that he is walking. සාමාන්‍යයෙන් ඇවිදිනකොට දැන් ඔහු දන්නවා මම ඇවිදිනවා. දැන් when walking on an easy and comfortable track, බොහොම පහසු මට සිලිටු ස්පර්ශයක් සහිත තැනක ඇවිදිනකොට as well as in rough surface, පොරොලු ගල් සහිත තැනක යනකොටත් one has to see whether mind admits both in the same way. දැන් ඒ සියලු ස්පර්ශයන් සිත සමව ගන්නවද විනාශව ගන්නවද? සිත ක්‍රියා කරන්නේ කොහොමද? ඉරියව්ව තුල සිහිය පවත්වගෙන තියෙනවා. අවශ්‍ය දුරක් බලාගෙනත් යනවා. ස්වාභාවිකව ගමන් කරනවා. ඇවිදින බව දැන් දන්නවා. උකට කකුල ස්පර්ශය පේනවා. අවශ්‍ය දුර බලනවා. සාමාන්‍යයෙන් අර හරකෙක් බඳින වියගා වගේ දුරේ ප්‍රමාණය අඩි 8ක් 10ක් වගේ අතර ප්‍රමාණයක් ඉස්සරහා බලාගෙන යන විදිහට යනවා. තමන් ඉන්නේ මේ ගමනක කියලා වෙන කල්පනාවල නැතුව. ඒකව එතකොට දැනෙනවා මේ කයේ ඇති වෙන ඒ ක්‍රියාවලිය ස්පර්ශයන් ඒව යනුව සංවේදනා ගොඩ නැගෙනවා. ඒ සංවේදනාවන් මනස දරන්නේ ඒ ඇති වෙන තත්ත්වයේ ස්පර්ශය ඇතුලේ මනස දරන තත්ත්වය හිත අල්ලන්නේ කොහොමද කියන එක මේ ක්‍රියාවලිය ඇතුලේ දකින්න. අර භාවනාවේදී වගේ පහසු තැන් හොයන්න නැතුව දුෂ්කර තැන් ප්‍රතික්ෂේප නොකර ඒකත් එක්ක ගැටලා ද්වේෂයෙන්නෙත් නැහැ අරකට ඇලෙන්නෙත් නැහැ. දැන් ඉක්කොනොමිටි එක ඇතුලේ උපේක්ෂාව තුල මේ ක්‍රියාව වෙනවද? ප්‍රඥාවේ ආලෝකයක් සහිත උපේක්ෂාව තුල. එහෙම නැතුව සාමාන්‍ය උපේක්ෂාව ටිකක් අනිත් තැන් වලටත් වැඩිය භයංකර අවස්ථාවක් හැටියට පෙන්නන නිසා. Titowa titom hiti pajana. While standing, he understands properly that I am standing. Titowa titom hiti. දැක හිටලා නතර වෙලා හිටන් ඉන්නකොට දන්නවා දැන් මම හිටගෙන ඉන්නේ. ඒතර එහෙම හිටගෙන ඉන්නකොට ඒ ඉරියව්ව තුල ඉන්නවා. ඉන්න ගමන් විවිධ පෙනෙන දේවල් පේන්න පුළුවන්, ඇහෙන දේවල් ඇහෙන්න පුළුවන්. හිටගෙන ඉන්න කකුල් වලට දේවල් දැනෙන්න පුළුවන්. මේ දේවල් ස්වාභාවිකව වෙන දේවල් ටික වෙනවා. ඒ වෙනකොට ඒවා සිත කෙලස් පැවරෙන විදිහට ඒවා සිතින් අල්ලන්නේ නැතුව ඉරියව්වේ සිහියෙන් ඉන්න. Nisinnowa nisinnomiti pajana. While sitting, he understands properly that he is sitting. While sitting, that he understands properly that he is walla. So when seated, sometimes the seating or the seat can be very comfortable one, very expensive one. Or sometimes it may be a very rough surface where one cannot be seated even quite long. සමහරට වාඩ්ලයින් එක බොහොම වටින අතිශය වටිනාකමක් තියෙන මැණික් අල්ලපු කුෂන් කරපු වටිනම ලීයකින් අගනා කැටයන් එක්ක පුටු දෙයක් වෙන්න පුළුවන්. මේ වැඩි වෙලාවක් වාඩි වෙන්නවත් බැරි රළු තනක් වෙන්නත්. එතකොට දැන් මේ තැන් එක්ක ඇලිලා ගැටිලා නැතුව
වාඩි වී අවස්ථාවේ ඒ අවස්ථාවට වාඩි වුණා. ඒ වාඩි වෙන ඉරියව්ව තුල ඉන්නවා. ඒකට අර බාහිර සාධක වල තියෙන එක එක දේවල් නිමිති අරගෙන කෙලස් වැඩෙන්නේ නැහැ. පුටුව වැදගත්කමක් නැහැ මේ පුද්ගලයා. ලොකු පුටුවක් හදාගන්න මේ උපක්‍රමිකව ඒ වගේම මේ ලොකුවට දේවල් එහෙම මේ පහසුවක් වන්නේ නැහැ. ඒ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ඒක තියෙනවා නම් එච්චරයි ඒවෙන් හැම දෙයකින්ම මේ මමත්වයේ මතුවෙන නිසා අන්න ඒ වංචනික ධර්ම වලට තමන් අහු වෙන්නේ නැහැ කියන එක අවබෝධයෙන් ඊගෝ එක ගොඩ නැගෙන ඔය හැම ඉරියව්වක් ඇතුළෙම ඒ දරන බාහිර තත්ත්වයන් එක මං ඉන්නේ දැන් ලොකු පුටුවක අපිට හොඳ පිළිගැනීමක් මේ හරහත් වෙනවා සාමාන්‍ය අපි ගියෝ හැටියට ඔෆිස් වල ඉස්සරහින් ඉන්න දෙන්නට පොඩි පුටුවක් තියලා අපේ පුටුව ලොකු එකක් හදාගන්න කාර්යාලවල මොකද එතන එතන ප්‍රධානත්වය ඊගෝ එක ගොඩනගා ගන්නවා දැන් මේ තත්ත්වය ඇතුලේ ඒව නැහැ. ඒව ප්‍රාථමික දේවල් කියලා දන්න. ඒකට නිසෙන්නවා නේ වාඩි වෙලා ඉන්න එක එහෙම ඒ බාහිර සාධක අදාළ නැහැ. බුදුහාමුදුරන්ට බැලතන වගේ ඒව පිටියටක් දුන්නා ඒක උඩ අසුනක් වුණා. ඒතර ඒකත් වේළුවනාරාමේ ජේතවනාරාමේ වගේ තැන්වල තිබුණු පුටුත් පහසුකම් සහිත ඒවා එකක්. එහෙම ප්‍රශ්නයක් නැහැ එතන. purposely බුදුහාමුදුරු කොහෙවත් පුටු හදන්නේ නැහැ. නම් දෙන එක පරිහරණය කරනවා ඒකට කිසිම ඇලීමක් නැහැ. මේ ඒක ලැබිච්ච දෙයක් නිසා ඒ අයගේ සතුට නිසා. ගෞරවයත් එක්ක. ප්ලෑන් කරලා සම්මාදම් කරලා එහෙම හදලා එහෙම එකක් කරලා ඒක උඩ නැගලා ඉන්නවා දැන් ඔය ඉන්දියාවේ සමහර අය. ඒකට හැබැයි ඉන්දියාවේ කාන්තාවක් ඉන්නවා net එකේ බලන්න පුළුවන් බ්‍රහ්ම කුමාරි නැත්නම් බී.කේ. ශිවානි. ඒ වගේම සත්ගුරු ඒගොල්ලෝ එහෙම ලොකු පුටු හොයන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමක ඉන්නේ. සයනෝමීති පජානාති. While lying down he understands properly that I am lying down. ඒකට සාමාන්‍යයෙන් ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ නමකට බොහොම වැදගත් ගෞරවනීය පුටුවක් පනවනවා ඒක වැදගත්. එතන මේ බුද්ධ ශ්‍රේෂ්ඨතම දේ දානීය ධර්ම දානීය ඒ දෙන ශ්‍රේෂ්ඨතම උතුමෙක්ට බුදුවරයෙක් නියෝජනය කරනවා බෝසත්වරයෙක් නියෝජනය කරනවා. ඒ නිසා එවැනි විට වික්ෂුන් වහන්සේ නමකට ගිහියන් ඉතාම ඉහළ අසුන් පහසුකම් සහිත අසුන් පිරිනැමෙන ඔවුන්ගේ ශ්‍රද්ධාවේ අනුව. දැන් ඒව එහෙම දෙයක් පරිහරණය කරද්දී ඒකත් ඒ විදිහට ගන්නවා. එතන පුටුවක් විතරයි මේ සතිපට්ඨානය වඩන වික්ෂුන් වහන්සේට. ඒකේ පුටුවක් විතරයි ගිහියන්ට ඒක ලොකු උනා. සයනෝමීති පජානාති. While lying down he understands supported that I am lying down. වැතිරෙනකොට ඇලවෙනකොට ඇඳේ ඉදා ගන්න හරි මහන්සියකට හරි මම දැන් ඉන්නේ ඇලවිලා සයනේ ස්වභාවයෙන් කියලා දන්න. මොකද එතනත් කෙලෙස් ඇති වෙනවා. ලොකු ඇඳක ඉන්නේ, හොඳ මැට්‍රස් එකක ඉන්නේ. එහෙම නැත්නම් මට නම් හරියට නිදියන්න තැනක්වත් දුන්නේ නැහැ නේ. මෙහෙම ඇවිල්ලා කියලා අර එහෙම හරි මොකක් හරි ගැටෙන එකක් වෙනවා. දැන් මේවා මුකුත් නැහැ. කියන තැනක ලැබිච්ච විදිහට අවශ්‍ය එනවා. අනිත් එක මෙහෙම ඇලවෙච්ච ගමන් කෙලස් වෙනවා මනස. අන්න ඒ නිසා ඒ ඇලවෙච්ච ඉරියව්වට සිත රඳව ගන්නවා කෙලස් වෙන්නේ. දවසම කරපුවා මේ වෙලාවට ඔළුවට එයි. අතීතයට යනවා. ඒ වගේම දැන් හෙටත් මෙහෙම ප්ලෑන් එකක් ගන්න ඕන කියලා අනාගතයටත් යනවා. ඔන්න ඔය මේ සයනෝමීති පජානාති කියන තැන වැදගත් වෙන්නේ ඒක. ඒක අනාගතයේ සිහිනවවන එකත් අතීතයේ පිළිබඳව මෙනෙහි කරන එකත් පශ්චාත්තාප වුණත් නොවුණත් මෙනෙහි කරන එකත් අනාගතයේ විපිලිසරව බව ඇතුව හෝ නැතුව
අනාගතයේ සැරිසරන එකකින් තොරව සයනෝම හිති පජානාති. ඒ මොහොත ඒ ඉරියව්ව තුල පවත්වන. එතකොට ඒ ඇති වෙන කාය ස්පර්ශයන් තුල මනස ක්‍රියාත්මක වෙන දිහා බලලා ලෞකිකත්වයේ උඩ නොනැගෙන්න පරිස්සම් වීමක් කරනවා සතිය පවත්ව ගන්න. තමන් දියුණු කෙනෙක් දැන් මෙතෙන්ට එන්නේ හොඳ අවබෝධයක් ගැඹුරක් තියෙනවා. යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති. එතකොට the individual observes the action of the mind යතා යතාවා මොන විදිහටද ඉරියව්ව පවතින්නේ ඒ විදිහට ඒ මොහොතේ තෙන්න. එක එක විදිහට ඉරියව් එකම ඉරියව්වක රොබෝ කෙනෙක් වගේ වැඩ කරන්නේ එක එක විදිහට යනවනේ හැමතිස්සෙම. කොහොම කෙටි වෙලාවක් ඇතුළේ ඉරියව් කිහිපයකට යනවා. ඒ යන එක ඒ ආකාරයෙන් ඒ මොහොතේ ඒකත් එක්ක සිත සතිය පවත්වනවා. ඒක සිත පිළිගන්න ආකාරය අවබෝධයෙන් ඉන්නවා අපවිත්‍ර වෙන්න නොදී. The individual observes the action of the mind. එතකොට දැන් මෙතනදී පුද්ගලයා නිරීක්ෂණය කරනවා the action of the mind මනසේ ක්‍රියාව at the moment ඒ වෙලාවේ it reacts with contact. ඒ ඉරියව් තුළ විවිධ ස්පර්ශයන් මුණ ගැහෙනවා. ඒ ස්පර්ශයන් තුළ මනසේ ක්‍රියාව නිරීක්ෂණය කරනවා. Arising from postures ඉරියව් වලින් මතුවේ. And continues that observance. ඒ නිරීක්ෂණය පරේක්ෂණය දිගටම කරගෙන යනවා. ඒ මොහොත තුල වෙන. Without being judgmental. හැබැයි තීන්දුව తీරන ගන්නේ නැහැ. මේක මෙහෙම වෙන්න ඕනේ, මේ විදිහට පවතින්න ඕනේ. මේ ඉරියව්ව මේ විදිහට ඉන්න ඕනේ. මේක මෙහෙම පවත්වන්න ඕනේ. මේ විදිහට පහසුවට තියාගන්න ඕනේ. මේ දුෂ්කර භවෙන් අයින් වෙන්න ඕනේ. කියලා. මේ තීරණ ගන්නේ නැහැ. ඒ හඳුනා ගැනීම දැනුවත් වීමෙන් අතර වෙනවා. ඒ කියන්නේ ජජ්මන්ට් තීන්දුව ගන්න ගොඩක් වෙලාවට නිමිති වල කරකවන. අරමුණ. Just identification is done. හඳුනා ගැනීම විතරක් කරන්නේ. මොකද මේ හැම ඉරියව්වක් තුලම පුටුව ඇඳ බෙඩ් සීට් එක කකුලට ගැටෙන දේ කාපට් එක මේ ඔක්කොම ලෞකිකත්වයේ ක්ලේශයන් ගොඩනගන තත්වයක් වෙනවා. දැන් මම එහෙම නැතුව ඕනම පහසු අපහසු ඕනම තැනක කෙලෙස් වල තැවරෙන්නේ නැතුව ඉරියව් පවත්වමින් සතිමත්ව ඉන්නවද කියන එක ප්‍රායෝගිකව දකින්න තැන. තථානම් පජානා මොන විදියටද තියෙන්නේ ඒ ආකාරයට ඒ මොහොතේ එක දැනගන්න. Here the practitioner observes. ඒකට යෝගියා නිරීක්ෂණය කරනවා how his consciousness works. කොහොමද හිත වැඩ කරන්නේ? With changing postures. ඒ මොහොතේ වෙනස් වෙන ඉරියව් සම. Due to ongoing actions. ඒ ඉරියව් එක්ක යන ඒ මොහොතේ යන ක්‍රියා එක්ක of the mind මනස. There he doesn't make any decision. තීන්දුවක් තීරණයක් ගන්නෙ නෑ rather than just being aware and identifying. දැනුවත් වෙන එක සාවධානිත වෙන එක එය සත්‍යයක් ගැනීමක් ඒ මට්ටමින් හඳුනා ගැනීමක් කරන එක ඇරෙන්නේ වෙන දෙයක් කරන්න යන්නේ. Again the practitioner while walking understand අපි ඒක කෙලින්ම ඔක්කොම ටික එකතු කරලා ගත්තොත් ආයේ සමරි එකට again the practitioner while walking understands properly that I am walking. එතකොට ඇවිදිනකොට දන්නවා දැන් මං ඇවිදිනවා. While standing he understands properly that I am standing. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දන්නවා. While sitting he understands properly that I am sitting. So වාඩි වෙලා ඉන්නකොට දන්නවා වාඩි වෙලා ඉන්නවා. While lying down he understands properly that I am lying down. වැතිරිලා ඉන්නකොට දන්නවා දැන් මම ඇඳක කුසුවක හාන්ස් වෙලා වැතිරිලා ඉන්නවා. In whichever posture or position his body is. ඔහුගේ ශරීරයේ කුමන ඉරියව්වක පැවතුණත් he understands it.
ඔහු දැනුවත්වයි ඒ ඉරියව්ව පවතී. වෙන එකක් කල්පනා කර කර යන එකක්වත් වෙන එකක් හිත හිත ඇඳේ ඉන්න එකක්වත් වෙන්නේ නැහැ. විතරම හිත පරිස්සම් කර. properly at the very moment ඒ මොහොතේ. පරිස්සම් කරන්න දෙයක්වත් නැහැ. අර වර්තමාන මොහොතේ ඉන්නකොට අතීතයට ගියොත් අනාගතයට ගියොත් ওই දෙකට මේ වෙනකොට තමයි ගොඩක් කලාවට මේ අවුල එන්නේ. නමුත් මේ මේ මොහොතේ ඉන්නකොට තාම සතුටු තැනක. ඒතර මේ හැම මොහොතකම මේ නිවන අත්දකින්න වගේ දෙයක් වෙන්නේ. කෙලස් මඩ පැවැත්වෙව ගත කරන ලෞකිකත්වයේ ගොඩ නොනැගී මනස ප්‍රඥාව සහිත උපේක්ෂා මට්ටමේ පවතින අවස්ථාවල නිවන යම් ආකාරයක නිවනේ අත්දැකීමකුයි ලබයි. ඒකට නිවන් නොදකපු කෙනෙක් වුණත් යම් ඵලයක මාර්ගයක ඉන්න කෙනෙක් වුණත් අර නිවනේ අත්දැකීමට සමාන අත්දැකීමක් තමයි මේ නිවැරදි ප්‍රඥාවේ ආලෝකයේ තුල ලැබෙන උපේක්ෂා මට්ටමේ සතිය ඇතුලේ විඳින්න. His mind has no room to go elsewhere. දැන් මනසට අර ඉරියව්ව තුල සාවධානිත වීම ඇතුලේ වෙන කොහෙවත් යන්න මනසට ඉඩක් නැහැ. It always stays being alert. නිතරම alert එකේම ඉන්නේ at the action area. මේක පුරුදු කරාම ඒකම වෙනවා. වෙන ඒව මේ සද්ද ඇහුනොත් ඒව සද්ද විතරයි. වෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් මේක අපි ගොඩක් දිනු කරලා නැති වුණා මොකක් කරනවා ටක් ගාලා අපි උඩු ආරවල කුංගිල දුවන්න යනවා. තව ටිකක් හොයනවා බෙල්ල කඩලා බලන්න යනවා. එක එක ඒවා ගොඩක් ප්‍රද. ඒව මේව මුකුත් වෙන්නේ. මොකද ඒව මේව ගොඩක් හොයන්න ගියාම වෙන්නේ තව ඒව පැටලෙනවා. It always stays being alert. දැන් අවශ්‍ය දෙයකට සමහර දෙයක් ඇහැට ගැටුනොත් ළමෙක් වැටෙන්න යනවා. මොකක් හරි එහෙම දෙයකදී ක්‍රියාත්මක නොවන එකක් නෙමෙයි මේ කියන්නේ. මේ රාතන් වහන්සේ කෙනෙක් වුණොත් පොඩි ළමෙක් වැටෙන්න ගියාම ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. වැඩි හිටියෙක් උට අනතුරක් වෙන්න යනවා නම් ඒක වළක්වන්න පුළුවන්. දුවලා ගිහිල්ලා ඒක කරයි. උඩ පැනලා දුවලා ගිහිල්ලා මොකක් හරි කරලා අතින් අල්ලලා හරි ඒ වගේ එහෙම නොකර ඉන්නේ නැහැ. නෝතර නිකන් නිස්කාරණේ එක එක දේවල් තේරුම් නැති මේ පද්දබද්ද රූප වලට මොකොහෙත් මෙයා වෙන්නේ නැහැ. It always stays being alert at the action of mind. It always stays being alert. ඊතරම alert එකේම ඉන්නේ at the action of mind. මනසේ ක්‍රියාවත් එක්ක alert එකේ ඉන්නේ. ඉරියව්ව තුල සිහිය මනසේ ක්‍රියාව තුලම මනස. ඒක කියන්නේ අරමුණ බොහෝ විට සිහිය. At the very moment they occur ඒවා වෙන ඒ මොහොතේ තථාව. When the practitioner is only involved in the ongoing action of posture. When the practitioner is only involved ඒ ongoing action එකේ වෙලාවේ යන ඉරියව්ව සහිත මේ ක්‍රියාවේ විතරක් ඉන්නවා නම් there is no room for his mind to be occupied in either past or future. එයාගේ මනස අතීතයේ හෝ අනාගතයේ ඔකියුපයි වෙන්න ගිහිල්ලා ඒකේ ඒ දෙපැත්තේ ළඟින්න යන්නේ නැහැ. යන්න ඉඩක් නැහැ. Thus he diminishes the tendency of performing worldly defilements. මේ ආකාරයට මේ ඉරියාපතය තුල he diminishes ඔහු නිවාගෙන යනවා අඩු කරගෙන යනවා the tendency of performing worldly defilements. ලෞකික කෙලස් ගොඩනගන නැඹුරුව ටික ටික නිවාගෙන යනවා මේ ඉන්න කාලය. ඒ වෙලාවේ ඒ ලෝකේ ගොඩනගන කෙලස් ධර්ම නිවෙනවා. එතකොට ඒකයි අර නිවනේ අත්දැකීම යම් ආකාරයක නිවනේ අත්දැකීමකුයි මේ ලබයි. මොකද ඒ කියන්නේ මේ නිවීම කියන එක මේ කෙලස් වලින් නිවෙන එක අනාගතයේ හෝ අතීතයේ කරන්න බෑ. ඒකේ මොහොතේම වෙන දෙයක්. එතකොට ඒක මේ
යම් ආකාරයකින් නිදහස් වීමක් එතන තියෙනවා. ඒකයි ඒ නිවනට සමාන කරන්නේ. Here the practitioner has to see how his thought process react with relevant action. Here the practitioner has to see. ඒතකොට මෙතන යෝගියාට භාවනා කරන කෙනාට has to see බලන්න කියනවා how his thought process කොහොමද ඔහුගේ සිතිවිලි ක්‍රියාවලිය react ප්‍රතික්‍රියා දක්වන්නේ with the relevant action. ඒ අදාළ ක්‍රියාවත් එක්ක as it happens. ඒක සිදුවෙන විටම ඒ ඉරියව්වට අනුගත. සිත සහ සිතිවිලි ගොඩනැගෙන හැටි. ඒකට ඒව අන්තයකට බරව වෙනවද කියන එක පිළිබඳ සාවධානිත වෙන්න මෙසේ බලන්න. එතකොට භාවනාව කියන එක දැන් මේ අනුව පේනවා මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන භාවනාව සාමාන්‍යයෙන් ප්‍රායෝගික භාවනාව. ඒක ව්‍යවහාරිකමය භාවනාවක්. සතිමත් බව සහ ප්‍රඥාව සම්මිශ්‍රිතව කෙරෙන. When having different postures, විවිධ ඉරියව් ගන්නකොට in different settings, විවිධ සන්දර්භයන් තුල he has to see whether his mind is shaky. ඔහුට බලන්න වෙනවා මනස කම්පිතයි. ඒට මෙහෙට වෙනවද? Due to the difference of comfortability. ඒ ඇතිවෙන පහසුවේ වෙනස්කම් වලට අනනුකූල. He has to see whether his mind admits both pleasing and displeasing equally. සුඛ දුක් සංවේදනා ඒ ඉරියව් තුළ දැනෙන ඒවා ඔහු සමසිතින් දෙකම බාර ගන්නවා දෙපැත්ත. ප්‍රසන්න දෙයට ඇලෙන්නේ විශේෂයෙන් නොඇලි අප්‍රසන්න දෙයක විශේෂයෙන් නොගැටී මධ්‍යස්ථව දෙපැත්තම බාර ගන්නවද කියන එක බලනවා. මේ සිහිය ඇතුලේ. මොකද සිත් වෙන වෙන දේවල් කර කර ගොඩක් දේවල් කර කර ඉන්නකොට කරන්න බැහැ. නමුත් දැන් මේ ඇතුලේ ඒ එහෙම හිත දියුණුද කියන එක. දියුණුව කියන්නේ ඒකට. දියුණුව කියන්නේ නොගැටි නොඇලී පවතින තත්ත්වය. අන්න ඒ දියුණුව. මේ සතිමත් බව තුළ නඩත්තු වෙනවද කියන එක බලන්න. He has to check whether his mind is steady. මනස ස්ථාවරයිද in varied settings. විවිධ පසුබිම් පරිසරයන් තුළ as it was එක තිබුණා වගේ while practicing seated meditation අර කලින් භාවනා කරනකොට සමාධි ධ්‍යාන මට්ටමේදී සිත බොහොම ඉහළ මට්ටමකින් පැවතුණා. දැන් ඒ වගේ මේකත් එහෙමයි. දැන් මේ සමාධි මට්ටම ධ්‍යාන මට්ටමට සමාන සිහියක්. අතීතයට අනාගතයට නොදුවන බවක්. කෙලෙස් වල නොතර දැන් මේ සමාධි මට්ටම තුල අරමුණට ඇබ්සෝබ් වෙලා තියෙනකොට උනේ අතීතයට අනාගතයට හිත යන්නේ ඒ මොහොතේ පවතිනවා කෙලෙස් වල තැවරෙන්නේ. දැන් ඒ උක නඩත්තු වෙනවා නම් ඒ හැම වෙලාවකම ඒක භාවනාව. එතකොට ඒක වාඩි වෙලා ඉන්නවද, ඇවිදිනවද, කනවද, මුත්‍රා කරනවද, සිකිලි යනවද ඒක අදාළ නැහැ. ඒක තමන්ගේ මනස තමන්ට පේනවා අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ. මේ දැන් මගේ ශරීර කෘත්‍යයක් හෝ මොකක් හෝ ඒ වෙන ක්‍රියාවලිය තුළ පවතිනවා. දැන් ඒ defilements evils වලින් දැන් මේක වර්ණවත් වෙලත් නැහැ. දැන් ඒ උපේක්ෂා ස්වභාවය ප්‍රඥාවේ ආලෝකයේ සමග පවතින. ප්‍රඥාව කියන්නේ ජීවිතය පිළිබඳ දකින යථාබෝධය. මේක ඒකමයි මේකේ ප්‍රඥාවමයි දියුණු කරන්නේ. හැම පැත්තෙම ඊගෝ එක මමත්වය සක්කාය දිට්ඨියමයි මේ හැම පැත්තෙම ගැලවි දිය වෙන්නේ. මොකද කොහොම කෙලස් ටික වාස්විමානයත් එක්ක බැඳෙන නිසා. He has to see whether his mind admits both pleasing and displeasing equally. He has to check whether his mind is steady.
he has to check ඔහුට පරීක්ෂා කරන්න තියෙනවා whether his mind is steady. ඔහුගේ මනස ස්ථාවරයිද in varied settings. ඒ විවිධ පසුබිම් ඇතුළේ as it was while practicing seated meditation. When he is associating different postures, එසේ විවිධ ඉරියව් පවත්වන විට he has to see if craving or anger or any defilements emerge. ඔහුට වග බලා ගන්න වෙනවා මේ ඉරියව් පවත්වන විට if craving, තෘෂ්ණා, anger, ද්වේෂය or any defilements, එහෙම නැත්නම් මෝහය හෝ delusion හරි මොකක් හරි ක්ලේශයක් සියුම් හෝ රළු මට්ටම emerge මතුවෙනවා. සිහිය තුළ ඉන්නවද? He has to see if his mind is repeatedly seeking pleasing things. බලන්න ඕනේ නැවත නැවත අර ප්‍රසන්න දේ යම් යම් ඉරියව් වලදී යම් ප්‍රසන්න sensations දැනෙනවා ඒව පස්සේ දුවනවා. Related to postures or behaviors. විවිධ චර්යාවන් ඉරියව් වලට අනුව ප්‍රසන්න සංවේදනා දැනෙනවා දැන් ඒව හොය හොය දුවනවා. The individual here shouldn't go to either extreme. මෙතනදී සුදුසු නැහැ ඒ අන්තයන් දෙකෙන් කොයිකටවත් යන්න good or bad හොඳ හෝ නරක. එතකොට ඒ මෙතන අන්තයන් දෙකට යන්න බෑ කියන එක පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. සමහරව හිතනවා මේ අර පුණ්‍ය පාප පහිනස පිණුත් ඕනේ නැහැ පවුත් ඕනේ නැහැ නිකන් ඉන්නේ එහෙම එක ඒක ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික තලයේ පොරින්ම මනුෂ්‍යත්වයෙන් හැම මොහොතකම අනිත් අයට කළ හැම වෙලාවෙම උපකාරයක් උදව්වක් කරන මේ මනුෂ්‍යත්වයට හානි වෙන්න එක නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ හිතේ ගණු දෙනුවේ මේ පුණ්‍ය පාප පහිනස කර නැගෙන මට්ටමේ සිට පවත්වන්නේ නැත්තේ. නමුත් මේ සමහර අය මේ ආරෙන්ගේ හැසිරීම සාමාන්‍ය මට්ටමේ මේ YouTube වල කතා කරන්න ගියාම ඒක එක විදිහට පටල ගන්න. ඒ නිසා මෙතන අර එක්ස්ට්‍රීම් එක අන්තයක්කට තමන්ගේ මනස යන්නේ නැතුව ඉන්නවා. කෙලස් වල තවර ගන්න නැතුව. නමුත් එතන ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. සාමාන්‍ය මේ මනුෂ්‍ය ධර්ම අනිකුත් අයට කරුණාවෙන් කරන උදව් උපකාර සතර බ්‍රහ්ම විහරණයේ තුල ජීවිතය අර්ථවත් පවත්වීම ආරයන් වහන්සේ කෙනෙක්ගේ සාමාන්‍ය ස්වභාවයක් මේ වෙනවා. Good or bad. The practitioner has to stay in the middle, මැද ඉන්න ඕනේ without getting indulged in craving. මොහුවෙන් නැතුව craving, තෘෂ්ණාවේ, anger, ද්වේෂය or delusion, මෝහය. එතකොට මේ කෙලස් මුල් වල පැවරෙන්නේ නැතුව මැද ඉන්නවා. He shouldn't associate objects of any extremes. එතකොට අන්තවල තියෙන අරමුණු ඇසුරු කරන්නේ නැහැ මේ සිහිය ඇතුලේ. Instead needs be in the middle unattached. මැද නොඇලී මැද ඉන්න. මේ මොහොත. Things can happen. එක දේවල් වෙන්න පුළුවන් but he admits nothing. Now පිළිගන්න දෙයක් නැහැ. එක ලෞකික දේවල් ලෝකේ වෙනවා. එක දේවල් ඒවට උත්සාහත් වෙන්නෙත් නැහැ. ඒ වගේ දේවල් පිළිගන්නෙත් නැහැ. රාද ඒ ඕනම දෙයක් ඇති වෙන ඉන්ද්‍රිය වලට දැනෙන දේවල්, faculties වලට එන දේවල් identify කරනවා. දැනුනේ ශබ්දයක්, දැනුනේ ඇසට ගැටුනේ රූපයක් කියන තැනින් නතර වෙනවා. As they are really as they really are. ඒවයේ තියෙන විදිහට දැනගන්නවා එච්චර. ඒක නිකන් මේ අසඤ්ඤ ස්වභාවයකින් ඉන්න එකකුත් නෙමෙයි මේ කියන්නේ. He has to ensure නීවරණ or විතක්ක are fully controlled.
කියන්නේ කෙටියෙන් කියනවා නම් ධර්මානුකූලව බලනවා නම් මේ විතක් නීවරණ නිවනට බාධා වෙන අය නිවන මේ අධ්‍යාත්මික දියුණුවට බාධා වෙන මානසික ධර්ම ඒ වගේම මනසේ සංසුන්කමට බාධා කරන විතර්ක අසුරු නොකර මනස සංසුන්ව මේ මොහොත තුල වර්ණ ගැන්වීමකින් තොරව පවත්වාගෙන. එතකොට මෙතන සතුට විතරයි සතුට සැහැල්ලුව විතරක් දැනෙනවා. මේකේ අපි සොයනස මොනවා හරි සාකච්ඡා කරන්න තියෙනවා අපි තව ටිකක් කතා බහ කරලා ඊළඟ කොටසට යන එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. සොයනසේ කතා කරා වගේ මොකක් හරි තව ඒකට අදහසක් මේකට තව තියනවද? ටීම් එකක් හැටියට මෙඩිටේෂන් කරනකොට එක්කෙනාගේ ගමටහන් දෙන්නේ එක්කෙනෙක් තමයි ගමටහනක් දෙන්නේ ටීම් එකට එක්කෙනෙක්. නමුත් අර ඉන්න යෝගීන් දැනගන්න ඕනේ තමන්ගේ අභ්‍යන්තරික ස්වභාවය ඒ අඳුනගෙන තමයි ඒ ක්‍රියාවට එළඹෙන්නේ. අපිට අර බුදුවරයෙක්ට වගේ අරමුණු දෙන්න කෙනෙක් නැති නිසා ඒ ධර්මයේ පෙන්නනවනේ මේ අපි අපිව තේරුම් ගන්න ස්වභාවය. ඒත් අපි දන්නවා අපි විතර්ක චරිතයක්ද සද්ධා චරිතද බුද්ධි චරිතද කියන එක මේ පෙන්නන චරිත ටික හොඳට අපේ ධර්මයේ විග්‍රහයට අනුව අපි අපේ ජීවිතයට ගලපලා ඇනලයිස් කරගත්තොත් අපිට තේරෙනවා ඒ වගේම අපි අර ගැටෙන අරමුණු ටිකක් තියෙනවනේ නිතර ඒවත් එක්ක අපිව අඳුර ගන්න පුළුවන්. ඒත් අපිට ගැලපෙන එක අපි තේරුම් ගන්න ඕනේ මේ විදර්ශනා භාවනාව ඇතුලේ බොහෝ විට ප්‍රධානම වෙන්නේ අපි අර රාගික කියන්නේ ප්‍රධාන කෙලෙස් මුල් තුනේනේ මොනවා වුණත් පැටලෙන්නේ අඩු වැඩි වශයෙන්. ඒකට වැඩිපුරම ගොඩ නැගෙන්නේ ඔය බොහෝ දේවල් අස්මිමානයත් එක්ක. මෙතන ඒ වට කරලා ගහනවා වගේ එකක් වෙනවා. කෙලෙස් ධර්ම.